අයිබෝන් පුතේ දුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ රාජ්‍යබුදු ආර්ථිකයේ පාඩම් මේකකේ අවසාන කොටස. රාජ්‍ය ණය. මේ පාඩම් මේකකයේ පුතේ නිපුණතා මට්ටම් 8කින් සකස් වෙනවා. ඒ තමයි හැඳින්වීම. වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යභාරය හැඳින්වීම. 2 භාණ්ඩ වර්ග. 3 බාහිරතා. 4 රාජ්‍ය ආදායම. 5 රාජ්‍ය වියදම. 6 අයවැය ලේඛනය. 7 අයවැය ලේඛනයේ පියවා ගැනීම. 8 රාජ්‍ය ණය. පුතේ මේ විවසනයකට ලක් වෙලා දරුවෝ විභාගයේ අභියෝගයක් වෙච්ච වෙලාවේ දරුවන්ට විභාගයේ අභියෝගයක් වෙච්ච වෙලාවේ හැම දරුවෙකුටම ඉගෙන ගන්න පුළුවන් වෙන්න මේ පාඩම් ටික පිළිවෙලට රාජ්‍ය ආර්ථිකයේ 1 රාජ්‍ය ආර්ථිකයේ 2 රාජ්‍ය ආර්ථිකයේ 3 වශයෙන් YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒතර යම්කිසි දරුවෙකුට තමන් යන පන්තියෙන් පාසලෙන් මේ පාඩම ඉගෙන ගන්න බැරි වුණා නම් මේ වීඩියෝ ටික බැලුවා නම් 100% පාස් පේපර් එකම ආවරණය කරගන්න පුළුවන් පාඩම. ඔබට නිබන්ධනයක් අවශ්‍ය නම් මගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඇමතුමක් ලබා ගන්න අපි ඔබට නිබන්ධනයක් දෙන්නත් සූදානම්. හරිද? right. මම හිතනවා මම ඊට කලේ මගේ සමාජ වගකීම. මම මේ අවස්ථාවේ මගේ පාසලේ දරුවන්ට සීමා වුන්නේ නැහැ. මගේ ටියුෂන් පන්තියේ දරුවන්ට සීමා වුන්නේ නැහැ. හැම දරුවෙකුටම උගන්වන්න දරපු උත්සාහයක් තමයි ওই වීඩියෝ ටික ඇතුලේ තියෙන්නේ. හරිද? හරි. එහෙනම් පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ රාජ්‍ය ණය. සාමාන්‍ය අපි වර්තමානයේ ගත්තම අපි දන්නවා ලංකාව ණය උගුලක අහු වෙලා ඉන්නේ. නේද? ඩෙබ් ට්‍රැප් ණය උගුලක අහු වෙලා ඉන්න අවස්ථාවක්. ඊටම කාලීන ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. දත්තත් එක්ක ඔබෙන් අහන මේ රාජ්‍ය ණය පිළිබඳව. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මේ රාජ්‍ය ණය පිළිබඳව. පුතේ රටක් ඉතිහාසයේ ඉඳන් ගනිපු ණය ටික එකතු වෙලා යම් කිසි දවසකට ගොඩ ගැහිලා තියෙන සමුච්චනය වෙලා තියෙන සමස්ත ණය ප්‍රමාණයට කියනවා පුතේ රාජ්‍ය ණය. යම් කිසි දවසකට රටක් ගනිපු ණය ටිකේ එකතුව ගෙවන්න තියෙන ණය ටිකේ එකතුවට කියනවා රාජ්‍ය ණය. පුතා දන්නවද 2019 වර්ෂයේ අවසානයේට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය අපි ගෙවන්න ඕන ප්‍රමාණය. දැන් දරුවෙක් අහයි අපි ඉන්නේ 2021 අපි බෝඩ් එකේ ලියලා උගන්වන්නේ 2019. පුතේ පුතාට විභාග ප්‍රශ්න හැදෙන්නේ 2019 මහ බැංකු වාර්තාව ඇසුරෙන්. 2019 මහ බැංකු වාර්තාව ඇසුරෙන්. එතකොට අපි 2019ට අදාළව තමයි සංඛ්‍යාදත්ත සාකච්ඡා කරන්නේ. ඒත් අපි කියනවා 2019 වර්ෂය අවසානයේට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13032ක්. රුපියල් බිලියන 13032. හරිද? ඒතර අපිට රුපියල් බිලියන වලින් කිව්වම අදහසක් ගන්න අමාරුයි. මට කියන්න පුළුවන් පුතේ දදේනී ප්‍රතිශතයක් ලෙස නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය පුතේ දදේනී ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 86.8. 86.8. එහෙනම් අපේ රට ගනිපු ණය ටික ඉතිහාසෙන් ගනිපු ණයවල එකතු වෙලා වර්තමානයේ වෙද්දී නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන වලින් ගත්තොත් 13032ක්. හැබැයි 2019 වර්ෂයේ අවසානයේට. ඇයි එහෙම 2019 වර්ෂයේ ඉගෙන ගන්නේ? අපෙන් ප්‍රශ්න අහන්නේ 2019 මහ බැංකු වාර්තාව ආශ්‍රිත දත්තවලින්. හරිද? right. ඒතර අපිට රුපියල් බිලියන වලින් කිව්වම එන අදහසට වඩා යම් තාත්වික අදහසක් එනවා මේ දදේනී ප්‍රතිශතයක් විදිහට කිව්වා. එහෙනම් අපි කියනවා 2019 වර්ෂයේ අවසානයේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 86.8. දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපි කියනවා 86.8.
මේ ණය පුතේ අපි දන්නවා දේශීය ණය විදේශීය ණය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපිට මතකයි අයවැය හිගේ පියවීමේ මූලාශ්‍ර දෙකයි. මොකද මූලාශ්‍ර දෙක පුතේ? දේශීය ණය සහ විදේශීය ණය. ඒ අනුව පුතේ මෙන්න මේ බිලියන 13032 බෙදෙනවා කොටස් දෙකකට. මොකද කොටස් දෙක? දේශීය ණය සහ විදේශීය ණය. පුතේ දේශීය ණය ප්‍රමාණය මුළු රාජ්‍ය ණයෙන් 50.9. දේශීය ණය මුළු රාජ්‍ය ණයෙන් 50.9. විදේශීය ණය පුතේ මුළු රාජ්‍ය ණයෙන් 49.1. එහෙනම් තේරුම් ගන්න පුතේ මේ බිලියන 13032 බෙදෙනවා කොටස් දෙකකට. රට ඇතුලෙන් ගනිපු ණය දේශීය ණය 50.9ක් විදේශීය ණය 49.1ක් වශයෙන් සකස් වෙනවා. හරිද? රයිට් අපි සටහන පොඩ්ඩක් බලුවොත් පුතේ අයවැයේගේ මූල්‍යණය කිරීමට දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් සපයාගත් ණය වලින් යම් දිනකට නොපියූ මුළු ණය ප්‍රමාණය රාජ්‍ය ණය ලෙස හැඳින්වේ. හයිලයිට් කරන්න පුතේ යම් දිනකට නොපිය වූ ණය ප්‍රමාණය රාජ්‍ය ණය ලෙස හැඳින්වේ. යම් දිනකට නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රාජ්‍ය ණය ලෙස හැඳින්වේ. මේක කොටස් දෙකයි. මොකක්ද පුතේ කොටස් දෙක? කොටස් දෙක පුතේ දේශීය ණය විදේශීය ණය. පුතේ මතක තියාගන්න එක අවුරුද්දක ඇහුවා ලංකාවේ දළදේශීය නිෂ්පාදනයේ අගය. ඒතර අපිට මේ ඉලක්කමක් පොඩ්ඩක් මතකයේ තියෙන්න ඕනේ. දළදේශීය නිෂ්පාදනයේ අගය ඇහුවා. කෙලිම ඉලක්කමකුත් ඇහුවා. ප්‍රතිශතත් අහුවා. මෙන්න මේ ඉලක්කම් දෙක නම් පුතේ ඊටම වැදගත් මතකයේ තියාගන්න සිද්ධ වෙනවා. ඇයි මේ රාජ්‍ය ණයබර කියන එක මේ කාලීන මාතෘකාවක් වෙලා තියෙන්නේ. නේද? අපි කියන අපේ රට විශාල ණය ප්‍රමාණයක් අරන් තියෙන්නේ. ණය උගුලකට අහු වෙලා ඉන්නේ ආදි වශයෙන්. එතකොට මේ ණය පිළිබඳව ඔබෙන් සංඛ්‍යාදත්ත විමසීමක් සිදු කරන්න පුළුවන්. මේ ඉලක්කම අහන්න පුළුවන්, ප්‍රසත අහන්න පුළුවන්. එතකොට අපි කියනවා පුතේ 2019 වර්ෂයේ අවසානයේට නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13.2යි. ඒ වගේම ඒක දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කළොත් 86.8ක්. ඒක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොහොමද පුතේ කොටස් දෙකකට බලන්න පුළුවන්? දේශීයව ගත්ත ණය මුළු රාජ්‍ය ණයෙන් 50.9ක්, විදේශීයව ගත්ත ණය මුළු රාජ්‍ය ණයෙන් 49.1ක් වශයෙන්. පුතේ අපිට මේ රාජ්‍ය ණය දේශීය ණය විදේශීය ණය වශයෙන් මාතෘකා දෙකක් විදිහට අරගෙන සාකච්ඡා කරන්න. අපි පළමුවෙන්ම ගමු පුතේ දේශීය ණය. රට ඇතුලෙන් ගත්ත ණය පිළිබඳ සාකච්ඡා කරමු. පුතේ දේශීය ණය අපිට වර්ග කරන්න පුළුවන් පුතේ පදනම් තුනක් යටතේ. දේශීය ණය වර්ග කරන්න පුළුවන් අපිට පදනම් තුනක් යටතේ. පරිණත කාලය අනුව වර්ග කරන්න පුළුවන්. ඔබ දන්නවා අවුරුද්දකට අඩු කාලයක් නම් කෙටි කාලය. අවුරුද්දකට වැඩි කාලයක් නම් දිගු කාලයක්. ඒත් අපිට බෙදන්න පුළුවන් කොහොමද පුතේ? අවුරුද්දට වඩා අඩු කාලයකට ණය කොච්චර තියෙනවද? අවුරුද්දකට වඩා වැඩි කාලයකට කොච්චර ණය තියෙනවද? දේශීය ණය ටිකෙන් අවුරුද්දකට අඩු කෙටි කාලයකට කොච්චර ණය තියෙනවද? අවුරුද්දකට වැඩි දිගු කාලයකට කොච්චර ණය තියෙනවද කියලා බලන්න පුළුවන්. දෙක. ආයතන මූලාශ්‍රයන් බැංකු වලින් ගත්ත ණය කොච්චරයිද? බැංකු නොවන වලින් ගත්ත ණය කොච්චරයිද කියලා බලන්න පුළුවන්. බැංකු වලින් ගත්ත ණය කොච්චරයිද? බැංකු නොවන වලින් ගත්ත ණය කොච්චරයිද කියලා බෙදන්න පුළුවන්. තව පදනමක් තියෙනවා මොකක්ද? ණය උපකරණ භාණ්ඩාගාර විල්පත් බැඳුම් කර ඒ වගේ ණය උපකරණ අනුවත් පුතේ අපිට බෙදන්න පුළුවන්. හරිද? ණය උපකරණ අනුවත් අපිට බෙදා දක්වන්න පුළුවන්. හොඳයි පුතේ. දැන් අපි වෙන වෙනම ආරම්භ බලමු. පරිණත කාලය අනුව අපේ රට ගනිපු ණය බෙදමු.
බැංකු නොවන මූලාශ්‍ර අනුව බෙදමු. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වශයෙන් බෙදමු. අපි බලමු පුතේ පළවෙනි මාතෘකාව පරිණත කාලය අනුව. පරිණත කාලය අනුව. බලන්න කෙටි කාලීන ණය, දීර්ඝ කාලීන ණය. පරිණත කාලය අනුව කියනවා පුතේ සාමාන්‍යයෙන් වසරකට වඩා අඩු කාලයකදී ගෙවිය යුතු ණය. මොනොත් පුතේ කෙටි කාලීන ණයට වැටෙන්නේ මෙන්න මේ. භාණ්ඩාගාර බිල්පත්, මහ බැංකු තාවකාලික අත්කාරම්, වාණිජ බැංකු සතු නොපේ වූ ආනයන බිල්පත්. අය බලන්න මොනවද? භාණ්ඩාගාර බිල්පත්, මහ බැංකු තාවකාලික අත්කාරම්, වාණිජ බැංකු සතු නොපේ වූ ආනයන බිල්පත්. ඊට පස්සේ මැදිහා දිගු කාලීන ණය. මැදිහා දිගු කාලීන ණය වලට වැටෙන්නේ පුතේ වසරකට වඩා වැඩි කාලයකදී ආපසු ගෙවිය යුතු ණය. මොනවද? භාණ්ඩාගාර බැඳුම් කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. පුතේ දැන් මම බලන්න පුතේ යටින් තියෙනවා 2019 වර්ෂයේ අවසාන වෙන්න නොපියූ රාජ්‍ය ණය වලින් 19.2% කෙටි කාලීන ණය. 19.2% කෙටි කාලීන ණය. 80.8ක් මොනවද පුතේ? දිගු කාලීන ණය. එහෙනම් දේශීය ණයෙන් පුතේ තේරුම් ගන්න හොඳට දේශීය ණය වලින් 19.2% කෙටි කාලීන ණය. අවුරුද්දකට වඩා අඩු කාලයකදී ගෙවන්න ගත්ත ණය. 80.8ක් දිගු කාලීන ණය. අවුරුද්දකට වඩා වැඩි කාලයකට ගෙවන්න ගත්ත ණය. අවුරුද්දකට වඩා වැඩි කාලයකට ගෙවන්න ගත්ත ණය. හරිද පුතේ? right. එහෙනම් පුතේ පුතාගේ උඩ ගැලීම් සටහනේ පහළ සටහනේ මේ දෙක දාගන්න. පුතාගේ තියෙන මේ සටහන් තියෙනවනේ සටහනේ. ඒකෙත් මෙතනත් ඉලක්කම් දෙක දාගන්න. එතකොට සාරාංශගතව මතකයක් තියෙනවා. ඊට පස්සේ ආයතන අණුව බෙදන්න යනවා. බැංකු අංශය කියන්නේ මෙන්න දෙකයි. මොකද පුතේ? මහ බැංකුවයි වාණිජ බැංකුව. බැංකු අංශය කියන්නේ මොකද්ද? මහ බැංකුවෙනුයි වාණිජ බැංකුවලුයි ගත්ත ණය. එතකොට බැංකු නොවන අංශය කියන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රක්ෂණ අරමුදල් කියන මූල්‍ය සමාගම් වලින් අනිපු සල්ලි. එහෙනම් ආයතන අණුව පුතේ කොටස් දෙකකට බෙදෙනවා. බැංකු නොවන. බැංකු කියන්නේ පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකුව. බැංකු නොවන කියන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රක්ෂණ ආයතන සහ මූල්‍ය සමාගම් වලින් ගත්ත ණය. ඒතර අපි එහෙම බෙදලා බලමු. කියනවා පුතේ 2019 වර්ෂයේ නොපියූ මුළු රාජ්‍ය ණය වලින් 41.3ක් බැංකු අංශය. 41.3ක් බැංකු අංශය. 41.3ක් බැංකු අංශයෙන් 58.7ක් 58.7ක් බැංකු නොවන අංශය. බැංකු නොවන අංශය. අන්න පුතේ සටහන දාන්න එන අපි කියනවා ආයතන අනුව ගත්තොත් දේශීය ණයෙන් 41.3ක් බැංකු අංශයෙන් බැංකු නොවන අංශය ගණන් තියෙනවා 58.7. හරිද? right. ඒ සටහනේ උඩිනුත් දාගන්න. මේක තමයි සාරාංශගත මතකයක් තියාගන්න. ඊට පස්සේ අපි යනවා පුතේ ණය උපකරණ අණු. ණය උපකරණ අණු. බලන්න පුතේ හොඳට ණය උපකරණ මොනවද? ප්‍රධාන ණය උපකරණ හතරක් නිකුත් කරනවා. මොනවද පුතේ ප්‍රධාන ණය උපකරණ හතර බලන්න. ප්‍රධාන ණය උපකරණ හතර බලන්න. භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බිල්පත්, මහ බැංකු අත්තිකාරම්, භාණ්ඩාගාර බැඳුම් කර සහ අයිති මොකද පුතේ? ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. එතකොට බලන්න හොඳට වැටිම මුදල් ප්‍රමාණයක් රැස් කළ තියෙන්නේ මොකෙන්ද? භාණ්ඩාගාර බැඳුම් කර වලින්. 100ට කීයද? 69ක්. එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද පුතේ? 69ක්. 69ක් භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කර. 69ක් මොනවද පුතේ? භාණ්ඩාගාර බැඳුම් කර. හරිද? right. එහෙනම් පුතේ අපි කිව්වා මෙන්න මෙහෙමයි වෙන්නේ. මොකක්ද? දේශීය ණය
පදනම් තුනකින් බෙදෙනවා. මොකද පදනම් තුන? පරිණත කාලය අනුව, ආයතන මූලාශ්‍රය අනුව, ණය උපකරණ අනුව. පරිණත කාලය අනුව ගැටුවොත් කෙටි කාලීන ණය 19.2ක්, දිගු කාලීන ණය 86.8ක්. ආයතන මූලාශ්‍රය අනුව බැංකු මූලාශ්‍රයෙන් 41.3ක්, බැංකු නොවන මූලාශ්‍රයෙන් 58.7ක්. ණය උපකරණ අනුව පුතේ බැලුවොත් අපි කියවා ණය උපකරණ හතරක් තියෙන භාණ්ඩාගාර බැඳුම් බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, මහ බැංකු අත්තිකාරම්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර. ඒකෙනුත් පුතේ 69ක් දීලා තියෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කර. භාණ්ඩාගාර බැඳුම් කර 69යි. භාණ්ඩාගාර බිල්පත් හරියට විලක්කම කියනවා පුතේ. භාණ්ඩාගාර බිල්පත් 13%යි. ණය උපකරණ අනුව ගත්තොත් පුතේ භාණ්ඩාගාර බැඳුම් කර 69යි. භාණ්ඩාගාර බිල්පත් 13%යි. හරිද? ඔන්න ඔහොමයි බෙදලා තියෙන්නේ. හරිද? right. ඔය අපි කතා කළේ විවිධ ආකාරයන්ට ණය වර්ගීකරණය කරලා. අපි ඊළඟට කතා කරමු පුතේ විදේශීය ණය ගැන. මේ විදේශ වලින් සපයාගත් ණය අපිට වර්ග කරන්න පුළුවන් ඒ පදනම් තුනකින්. ස්වරූපය අනුව, මූලාශ්‍රය අනුව සහ ව්‍යවහාර මුදල් වර්ගය අනුව. ඒරෝ අපි කියනවා පුතේ ස්වරූපය අනුව කොටස් දෙකයි. ව්‍යාපෘති ණය, ව්‍යාපෘති නොවන ණය. ව්‍යාපෘති ණය, ව්‍යාපෘති නොවන ණය කියන්නේ මේකයි. පුතේ විදේශ රටකින් මූල්‍ය ආයතනයකින් අපිට ණයක් දෙනවා නම් යම් නිශ්චිත ව්‍යාපෘතියකට යොදවන්න කියනවා. අපිට ණයක් දෙනවා නම් යම් නිශ්චිත ව්‍යාපෘතියකට යොදවන්න කියලා. ව්‍යාපෘතිය නම් කරලම කියනනම් මේකට යොදවන්න කියලා. අන්න ඒවට කියනවා ව්‍යාපෘති ණය. උදාහරණයක් විදිහට ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය හදන්න ණය දෙන්නේ ජපාන රජය. ජපාන රජයේ ණය ටික දෙනවා ඉහළ කොත්මලේ විදුලි බලාගාරය හදන්නම කියලා. ඒතර එහෙම දුන්නම පුතේ ඒක වෙන දේවල් වලට යොදා ගන්න බෑ. වර්තන වියදම් පියවන්න ආදීට යොදා ගන්න හැකියාවක් නැහැ. ඒතර ව්‍යාපෘතියක් නම් කරලා ඒ ව්‍යාපෘතියටම යොදවන්න කියලා ණය දුන්නොත් ඒකට කියනවා ව්‍යාපෘති ණය. ව්‍යාපෘති නොවන ණය කියන්නේ මොකද්ද? එහෙම නමක් කියන්නේ ඕන දෙයකට යොදවන්න පුළුවන්. අයවැයේදී පියවන්න, වර්තන වියදම් පියව ගන්න ඕන දෙයකට යොදවන්න පුළුවන්. කියන බලන්න පුතේ ස්වරූපය අනුව ව්‍යාපෘති ණය පොඩ කියමු. කිසියම් නිශ්චිත සංවර්ධන යෝජනා ක්‍රමයක් ව්‍යාපෘතියක් වෙනුවෙන් අන හයිලයිට් කරන්න තේ යම් නිශ්චිත සංවර්ධන යෝජනා ක්‍රමයක් ව්‍යාපෘතියක් වෙනුවෙන් සාහනදායී කොන්දේසියට ලැබෙන විදේශ ණයයි. මේවා භාණ්ඩ හා සේවා විශේෂත්ව දැනුම වශයෙන් ලැබෙනවා. එතකොට පුතේ ව්‍යාපෘතියක් නම් කරලා ඒ ව්‍යාපෘතියටම යොදවන්න කියලා ණයක් දෙනවා නම් ඒකට කියන ව්‍යාපෘති ණය. මෙන්න මේක හයිලයිට් කරන්න තේ. 2019 වසරේ ශ්‍රී ලංකාවට වැඩිම ව්‍යාපෘති ණය දී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවයි. Asian Development Bank ADB. අන්න ඒක හයිලයිට් කරන්න. වාගේ දහන කෙලින්ම ටක්කෙට උත්තරේ දැනගන්න. මොකද ශ්‍රී ලංකාවට 2019 වර්ෂයේ වැඩිම ව්‍යාපෘති ණය සපයා ඇති ආයතනය කොහොමද? වැඩිම ව්‍යාපෘති ණය සපයා ඇති ආයතනය කොහොමද? ඒතකොට කෙලින්ම නම දැනගෙන ඉන්න. මොකද පුතේ වැඩිම ව්‍යාපෘති ණය දීලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව Asian Development Bank. ව්‍යාපෘති නොවන ණය කියනවා පුතේ කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන් නොවුණු භාණ්ඩ සහ වෙනත් ස්වරූපයෙන් ලැබෙන ණය. එම නිශ්චිත ව්‍යාපෘතියක් නම් කරන්නේ මොනවද පුතේ? 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවට වැඩිම ව්‍යාපෘති ණය ලබා දී නැත් ව්‍යාපෘති නොවන ණය ලබා දී ඇත්තේ චීනය.
අපේ යාළුවා නේද චීනය. වැඩිම ව්‍යාපෘති නොවන ණය දීලා තියෙන කවුද පුතේ? චීනය. එහෙනම් මතක තියාගන්න ව්‍යාපෘති ණය වැඩිම දීලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව. ව්‍යාපෘති නොවන ණය දීලා තියෙන්නේ චීනය. හරිද? right. කියනවා පුතේ 2019 වර්ෂයේ අවසාන වන විට මුළු නොපියූ රාජ්‍ය ණයෙන් 50.5 50.5ක් පුතේ මොනවද? ව්‍යාපෘති 50.5ක් පමණ ව්‍යාපෘති ණය වන අතර 49.5 ව්‍යාපෘති නොවන ණය. 49.5ක් ව්‍යාපෘති නොවන ණය. පැහැදිලිද? 49.5ක් ව්‍යාපෘති නොවන ණය. යා. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු පුතේ මොකක් ගැනද? මූලාශ්‍රයන්. සහනදායි ණය සහනදායි නොවන ණය. ඔය සහනදායි නොවන ණය කියන්නේ අපි වාණිජ ණය. ඒතර දැඩි කොන්දේසි යටතේ දෙන ණය සහනදායි නොවන ණය. දැඩි කොන්දේසි යටතේ ඉහළ පොලි අනුපාත යටතේ අපසුරකුම් සහිතව කොන්දේසි දාලා දෙනවා නම් අපි කියන සහනදායි ණය. සහනදායි නොවන ණය. පොලි අනුපාත වැඩි, කොන්දේසි වැඩි, අපසුරකුම් මිල්ලනවා. විවිධ කොන්දේසි දාලා දෙනේවට කියනවා සහනදායි නොවන ණය. සහනදායි ණය කියන්නේ මෙන්න මේ අපේ වචනේම අර්ථය තේරෙනවා. පොලි අනුපාතය අඩු. ගෙවන්න ආපහු කොන්දේසි නැහැ. කොන්දේසි අඩුයි. නේද? ගෙවීම සඳහා පොඩි සහන හම්බෙන්නේ ඒවට. අපි ගත්තොත් පුතේ ලංකාව 43ක් අරන් තියෙන සහනදායි ණය. 43ක් අරන් තියෙන සහනදායි ණය. 57ක් අරන් තියෙන සහනදායි නොවන ණය. ඒතර සහනදායි ණය අරන් තියෙන 43යි 57ක් තියෙන සහනදායි නොවන ණය. එහෙමත් අපිට ණය වර්ගීකරණය කරලා අඳුර ගන්න පුළුවන්. අපි යන් ඊට පස්සේ පුතේ විවහාර මුදල් වර්ගය අනුව අපි බලමු ණය. අපිට ණය ලැබෙනවා සාමාන්‍යයෙන් පුතේ මොනවද බලන්න මුදල් ලේඛක ශ්‍රී ලංකාව නොපියූ රාජ්‍ය ණය ප්‍රමාණය ඒවා ලබාගෙන ඇති විවහාර මුදල් වර්ගය අනුව පහත පරිදි වර්ග කර හැකියි. මොනවද පුතේ? එක්සත් ජනපද ඩොලර්, විශේෂ ගැනුම් හිමිකම, ජපන් යෙන්, යූරෝ, ශ්‍රී ලංකා. ඔය ශ්‍රී ලංකා රුපියල් කියන්නේ කපන්න. වැරදීමක් ඈ. ශ්‍රී ලංකා රුපියල් කියන්නේ කපන්න. එක්සත් ජනපද ඩොලර්, විගෙහි, ජපන් යෙන්, යූරෝ, ශ්‍රී ලංකා රුපියල් කියන්නේ කපලා දාන්න. පුත දන්නවද? ලංකාවට ලබාගෙන ඇති ණයවලින් 66.8ක් ලැබිලා තියෙන්නේ US ඩොලර්ස් වලින්. ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින්. එහෙනම් බලන්න හොඳට විදේශ ණය අපි වර්ග කළා කොටස් තුනක් යටතේ. මොකද? ස්වරූපය අනුව, මූලාශ්‍රය අනුව සහ විවහාර මුදල් අනුව. ස්වරූපය අනුව කොටස් දෙකකට බෙදුවා. මොකක්ද? ව්‍යාපෘති ණය, ව්‍යාපෘති නොවන ණය. නිශ්චය ව්‍යාපෘතිය නම් කරලා ලැබෙන ණය ව්‍යාපෘති ණය 50.5ක් තියෙනවා. ව්‍යාපෘති නොවන ණය කියන්නේ ඕන දෙයකට යොදා ගන්න පුළුවන් ණය 49.5ක්. එහෙම බෙදලා පෙන්නන්න පුළුවන්. මූලාශ්‍රය අනුව සහනදායි ණය 43යි, සහනදායි නොවන ණය 53යි. කොන්දේසි අඩු, පොලි අනුපාත අඩු, සහනශීලී ගුණයන් සහිත ණය 43යි. එහෙම නැති පොලි අනුපාත වැඩි, කොන්දේසි වැඩි ණය සහනදායි නොවන ණය 57යි. අපිට මුදල් වර්ගය අනුව බෙදන්න පුළුවන් පුතේ කොහොමද? එක්සත් ජනපද ඩොලර්, විගෙහි, ජපන් යෙන්, යූරෝ ආදී වශයෙන්. එහෙම බැලුවොත් අපේ රට වැඩිම ව්‍යවහාර මුදල් ලැබිලා තියෙන්නේ මේ වැඩිම විදේශ ණය ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරේ. පුතාගේ මෙන්න මේ වගුවති මේ ගැලීම් සටහන තියෙන තැන රතු පෑනෙන් මේ ඉලක්කම් ටික දාගන්න.
හොඳයි. පුතේ අපි දැන් වර්ගීකරණය කළා කොහොමද? දේශීය ණය හඳුනගත්තා. විවිධ පදනම් යටතේ බෙදමින් පෙන්වුවා. විදේශ ණය හඳුනගත්තා. විවිධ පදනම් යටතේ බෙදුවා. පැහැදිලිද? දේශීය ණය විදේශ ණය විවිධ පදනම් යටතේ බෙදලා දැක්වුවා. දැන් අපි ණය සේවා කරන ගෙවීම් ගැන කතා කරන්න යන්නේ. අපි ඊළඟට ගන්න මාතෘකාව තමයි පුතේ ණය සේවා කරන ගෙවීම්. ණය සේවා කරන ගෙවීම්. පුතේ ණය සේවා කරන ගෙවීමක් කියන්නේ මේක. මේ ණය වෙනුවෙන් පුතේ ගෙවීම් දෙකක් කරන්න වෙනවා. මේ ණය වෙනුවෙන් ගෙවීම් දෙකක් කරන්න වෙනවා. පළවෙනි එක තමයි පුතේ මොකක්ද? ගනිපු ණය මුදල ආපසු ගෙවන්න. ණය ආපසු ගෙවි. ගනිපු ණය මුදල ආපසු ගෙවන්න. අපි ඒක නමක් කියමු මොකද්ද? ණය ආපසු ගෙවි. දෙවෙනි එක පොලි ගෙවි. ගනිපු ණය මුදල ආපසු ගෙවන්න ඕන පොලි ගෙවන්න. එතකොට පුතේ මෙන්න මේ දෙකේම එකතුවට නමක් කියනවා ණය සේවා කරන ගෙවි. හරිද? ණය සේවා කරන ගෙවි. එහෙනම් කොහොමද කියන්නේ? ගනිපු ණය වෙනුවෙන් ණය මුදල ආපසු ගෙවන්න ඕන. පොලිය ආපසු ගෙවන්න ඕන. ණය මුදලයි පොලියයි දෙකම ගත්තම කියනවා පුතේ නමක් ණය සේවා කරන ගෙවි. පුතේ බලන්න කොච්චර ඛේදවාචකයක්ද කියලා. 2019 වර්ෂයේ ණය සේවා කරන ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පුතේ 13.5. තොරවර මතක් වෙන්න ඕනේ. බලන්න අපේ රට වැටිච්ච තැන නේද? අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා වගේම පොඩ්ඩක් බලන්න ඕනේ. මහා කනගාටුදායක තත්ත්වයක් අපිට දැනෙන්නේ නේද? මේ කනගාටුදායක තත්ත්වයක් අපිට දැනෙන්නේ 2019 අවුරුද්දේ ණය වාරිකයයි පොලියයි ගෙවපු ටිකේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 13.5. අපිට රුපියල් බිලියන වලින් ගත්තම එන අදහසට වඩා මෙතනින් අදහස. මම අහනවා පුතාගෙන් රාජ්‍ය ආදායම කීයද? රාජ්‍ය ආදායම කීයද? 12.6. මම අහන පුතාගෙන් ඔන්න අපේ රටට වැරදිච්ච තැන. බලන්න පුතේ පොදක දලදේශීය රාමේ ණය සේවා කරන ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13.5. රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 12.6. මොකද පුතේ කියන්නේ? අපේ රටේ ආණ්ඩුවේ ආදායම ණය වාරිකයයි පොලියයි ගෙවන්නවත් ප්‍රමාණවත් නැහැ. ඒත්ම රටේ මහා භාණ්ඩාගාරයට වැටෙන ආදායම ණය වාරිකයයි පොලියයි ගෙවන්නයි මදි. ඒත් මදි කොච්චරද? 4යි ඒත් 11ක් මදි. තව 1.1ක් හොයාගන්න. ඔන්න පුතේ කතාව. මම දැක්ක එක Facebook post එකක්. මොකක්ද ඒ? මොනස ආවත් කරන්න එකම සිලබස් එක. සර් මාරු කළාට වැඩක් නෑ. ඔව් පුතේ අපේ රට ණය උකුලක අහුවෙලා තියෙන්නේ. රජයේ මහා භාණ්ඩාගාරයට ඒකාබද්ධ අරමුදලට වැටෙන සල්ලි ටික ආදායම ගනිපු ණයවලට පොලියයි ණය වාරිකයයි ගෙවන්නයි ප්‍රමාණවත් නැහැ. එහෙනම් පුතේ කවුරු ජනාධිපති වුණත් මේ රටේ ලොකු වෙනසක් කරන්න බෑ. කවුරු වුණත් ජනාධිපතිතුමා ලොකු වෙනසක් කරන්න බැයි. මහා විශාල ණය කන්දකට යට වෙලයි නේද? කිසිම තේරුමක් නැතුව අර්ථයක් නැතුව ගත්ත ණය. පැහැදිලිද?
මේ ණය අරන් කරලා තියෙන්නේ ඵලදායි ව්‍යාපෘති නෙවෙයි පුතේ. ජපානය ලංකාවට වඩා දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණය අරන් තියෙනවා. සිංගප්පූරුව ලංකාවට වඩා දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණය අරන් තියෙනවා. මේ ඉස්සරහම දාලා ඇති දත්ත. හැබැයි මේ රටවල් වල පුතේ මිනිස්සු දැක්මක් ඇතුව ඒව යොදවලා තියෙන්නේ ඵලදායි ව්‍යාපෘතිවල. හැබැයි අපේ රටේ ණය අරන් නේද? යොදවලා තියෙන්නේ ඵලදායි ව්‍යාපෘතිවල නෙවෙයි. කනගාටුදායකයි. එහෙනම් මතක තියාගන්න පුතේ. පුතා අපි ඉන්න රටේ ආණ්ඩුවේ ආදායම ණය වාරිකයයි පොලියයි ගෙවන්නත් ප්‍රමාණවත්. එතනයි පුතේ අපිට වැරදිච්ච තැන. හරිද? right. පුතේ අපි ඊට පස්සේ ඉන්නේ කතා කරන්නේ රාජ්‍ය ණය පිළිබඳ දර්ශක. අපි ඊට පස්සේ කතා කරන්නේ මොකද පුතේ? රාජ්‍ය ණය පිළිබඳ දර්ශක. පුතේ බලන්න මෙන්න රාජ්‍ය ණය පිළිබඳ දර්ශක. ඒ කියන්නේ මේකයි පුතේ. මේ ආණ්ඩුව අරගෙන තියෙන ණය ප්‍රමාණය වැඩිද අඩුද කියන එක පිළිබඳව අදහසක් ඔලුවට ගන්න. අදහසක් ඔලුවට ගන්න. හරිද? පුළුවන් දර්ශක ටිකක් අපි පෙන්නනවා. දැන් අපේ ඔලුවට එන අදහසක් මේ ආණ්ඩුව ගනිපු ණය ටික වැඩිද අඩුද? රුපියල් බිලියන 13031යි කිව්වම අපිට අදහසක් එන්නේ නැහැ. හැබැයි මම විවිධ අගයන්ට සාපේක්ෂව අපි ඉදිරිපත් කරනවා. දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මෙච්චරයි. රාජ්‍ය ආදායමට සාපේක්ෂව මෙච්චරයි. වියදමට සාපේක්ෂව මෙච්චරයි. එහෙම ඉදිරිපත් කරාම පුතේ අපේ ඔළුවට පොඩි අදහසක් එනවා. ඒකේ පළවෙනි එක තමයි පුතේ රාජ්‍ය ණය සේවා අනුපාතිකය. ඒ ගන්නේ කොහොමද? රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් බෙදනවා දලදේශීය නිෂ්පාදනය. නැත්නම් රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විතර වෙනවා. කියවන පුතේ මුල ඉඳලා රාජ්‍ය ණය පිළිබඳ දර්ශක රාජ්‍ය ණය ප්‍රමාණයේ යෝග්‍යතාවය එනම් රාජ්‍ය ණය ආර්ථිකයට බරක්ද නැද්ද යන්න ඇගීමට යොදාගත හැකි දර්ශක කීපයකි. කියනවා පුතේ කිසියම් වර්ෂයක රටක ණය සේවා කරන ගෙවීම් පළවෙනි එක රාජ්‍ය ණය සේවා අනුපාතිකය. ඒත් ඒ ගන්න පළවෙනි එක මොකක්ද පුතේ? රාජ්‍ය ණය සේවා වේවා අනුපාතිකය. ඒ කියන්නේ පුතේ රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට වෙනවා. රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට වෙනවා. එතකොට මෙන්න පුතේ අපි ඒ අගය ගත්තොත් 2013 වර්ෂයේ පළවෙනි දර්ශකයේ 13.5. එහෙනම් රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට පෙන්වුවොත් 13.5. රතු පාණින් ලස්සනට එතන ලියා ගන්න පුතේ මේ විදිහට 2019 13.5. ලස්සන රතු පාණින් ලියා. පළවෙනි දර්ශකය. යෝග නැහැ නේද? එහෙනම් අපි ඉස්සෙල්ලා කිව්වා රාජ්‍ය ආදායම 12.6යි. නව සේවා කරන ගෙවීම් 13.5. බරක්ද නැද්ද? බරක් හොඳටම බරක් ණය මුලක්. අපි අමුතේ දෙවෙනි දර්ශකයට. රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස. රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස. කොහොමද දෙන්නේ? මේවා. ආදායමේ ප්‍රතිශතයක් විදිහට වෙන්නේ. සරලයි. අපි ඉරේට දානවා පුතේ රාජ්‍ය ආදායම, ඉර උඩ දානවා රාජ්‍ය ණය සේවා කරන ගෙවීම්. රාජ්‍ය ණය සේවා කරන ගෙවීම් වාරිකයයි පොලියයි. නේද? sorry. ආපසු ගෙවීමයි පොලියයි. රාජ්‍ය ආදායම ප්‍රතිශතය. බලන්න හොඳට 100ට 107ක්. රාජ්‍ය ආදායම 100ක් නම් පොලිය ගෙවන්න ඕන 107ක්. මොකද හිතෙන්නේ? මම දන්නේ හිතෙච්ච දේ. අපේ රටේ පාලකයෝ අපේ රට දාපු තැන. නේ? right. එහෙනම් බලන්න රාජ්‍ය ආදායම 100ක් නම් වාරිකයේ මේ ණය සේවා කරන ගෙවීම 107ක්. නැවත කියන්න තියෙන්නේ මොකක්ද?
රාජ්‍ය ආදායම සේවා කරන ගෙවීම පොලියයි ආපසු ගෙවීමයි කරන්න ප්‍රමාණවත් නැහැ. මේ ඉලක්කම පුතේ රතු බෙන් දාගන්න. එතන සූත්‍රයට. හොඳයි. අපි තවත් දර්ශකයක් ගමු. පුතේ තමයි රාජ්‍ය ණය සේවා කරන ගෙවීම රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස. රාජ්‍ය ණය සේවා කරන ගෙවීම රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස. අපි ගන්නොත් ඒ ඉරයට දානවා රාජ්‍ය වියදම. ඉරයට දානවා රාජ්‍ය වියදම. ඉරයට දානවා රාජ්‍ය ණය සේවා කරන ගෙවීම. පුතේ රාජ්‍ය වියදමෙන් නම් ණය සේවා කරන ගෙවීම 150. රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් විදිහට වෙනවා 150. රාජ්‍ය වියදමේ 50%ක් ණය සේවා කරන ගෙවීම. තවත් එක දර්ශකයක්. රතු බෙන් දාගන්න පුතේ 2013 50යි අදාළ සූත්‍රය යට. ඊළඟ ණය දර්ශකය තමයි පුතේ විදේශ ණය සේවා අනුපාතිකය. ඊළඟ දර්ශකය මොකක්ද? විදේශ ණය සේවා අනුපාතිකය. පුතේ විදේශ ණය සේවා අනුපාතිකය කියන්නේ අපි විදේශ ණය සේවා කරන ගෙවීම. අපි ගන්න එතන ඒක. විදේශවලට ගෙවන ණය පොලිය සහ ආපසු ගෙවීම. භාණ්ඩ හා සේවා අපනයනවල ප්‍රතිශතයක් විදිහට වෙනවා. අත වශයෙන් ගොපුදයක් බලමු. අපනයන ආදායම අපි භාණ්ඩ විදේශවලට යවලා ගන්න ආදායමෙන් කීයක් නැවත ණය සේවා කරන ගෙවීම වශයෙන් යනවාද කියන එක. කොහොමද ගන්න එක කියලා? විදේශ ණය සේවා අනුපාතය. විදේශ ණය සේවා කරන ගෙවීම බෙදනවා භාණ්ඩ හා සේවා අපනයන. ඒතර විදේශ ණය සේවා කරන ගෙවීම භාණ්ඩ හා සේවා අපනයන වල ප්‍රතිශතයක් විදිහට වෙනවා. හරිද? right. 2019 පුතේ ඔකේ අගේ එනවා කීයද? 23.7ක්. 2019 ඔකේ අගේ එනවා කීයද? 23.7ක්. right. 23.7ක් රතු බෑනින් ඉලක්කම දාගන්න. අවසාන දර්ශකය අපි ගන්නවා පුතේ දේශීය ණය පොලී ගෙවීම වර්තන වියදමේ ප්‍රතිශතයක් ලෙස. දේශීය ණය පොලී ගෙවීම වර්තන වියදමේ ප්‍රතිශතයක් ලෙස. දේශීය ණය පොලී ගෙවීම වර්තන කියන්නේ දේශීය ණය පොලීම අරගන්න වර්තන වියදමේ ප්‍රතිශතයක් විදිහට වෙන්නේ. එහෙම පෙන්නුවොත් වර්තන වියදමෙන් 28ක් දේශීය ණය පොලී. වර්තන වියදමෙන් 28ක් ණය පොලී. දේශීය ණය පොලී. පුතේ මෙහෙමයි කතාව. ඔබෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. රාජ්‍ය ණය පිළිබඳව විග්‍රහයක් කරන්න වෙනවා. ତර මේ කියපු දර්ශක පහේ ඉලක්කම් ඔබට මතකයේ තියෙන්න. තර ලංකාවේ රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳව විග්‍රහයක් කරන්න. මෙහෙමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය වර්තමානයේ කේන්ද්‍රීය පත්‍රයක පවතී. ඒ පිළිබඳව විග්‍රහයක් කරන්න. තර ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව යම් විග්‍රහයක් කරන්නට යනවා නම් මේ දත්ත ටික පුතේ ඔබේ මතකයේ තියෙන්න ඕන. ඒ දත්ත පෙන්න තමයි පුතේ අපිට විග්‍රහය කරන්න වෙන. මේ ලියපු දත්ත අනිවාර්යෙන් ඔබේ මතකයේ තිබිය යුතුයි. අපි ඊට පස්සේ කතා කරමු පුතේ මේ රාජ්‍ය ණය කොටස යටතේ රාජ්‍ය ණය ඉහළ යාමේ ප්‍රතිපාක. දැන් අපි පුද්ගලික වශයෙන් ගත්තත් අපේ ණය බර වැඩි වීමේ ප්‍රතිපාක ටිකක් අපි දන්නවනේ. ඒ වගේ රටක් විදියට දැන් අපි නේද කරවටක් ණයක එරලා ඉන්නේ රටක් විදියට. ඒතර මේ ණය බර ශීඝ්‍රයෙන් මේ විදියට ඉහළ යන එකේ තියෙන මොනවද ප්‍රතිවිපාක? ලියන්නේ පළවෙනි එක අංක 1 තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. අංක 1 ලියන්න තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. අංක 1 තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. අපි කතා කළා පුතේ නැවත කතා කරන්න දෙයක් නැහැ. තෙරපුම් ප්‍රතිවිපාකය හට ගැනීම. ආණ්ඩුව ණය ගැනීම තුල පෞද්ගලික අංශයට අරමුදල් සපයා ගැනීමට සීමාකම් ඇතිවීම.
කලින් අපි කතා කළා. ඒකට දෙලියන්නේ පළවෙනි එක තෙරපුම් පොතු විපාකය හට ගැනීම. ඒකට දෙලියන්නේ අංක 1 තෙරපුම් පොතු විපාකය හට ගැනීම. ඒකට දෙලියන්නේ රජය මූල්‍ය වෙළඳපළෙන් ණය ලබා ගැනීම තුලින් රජයේ මූල්‍ය වෙළඳපළෙන් ණය ලබා ගැනීම තුලින් පෞද්ගලිකාංශයේ ආයෝජන අඩුයි. රජයේ මූල්‍ය වෙළඳපළෙන් ණය ලබා ගැනීම තුලින් පෞද්ගලිකාංශයේ ආයෝජන අඩුයි. රජයේ මූල්‍ය වෙළඳපළෙන් ණය ලබා ගැනීම තුලින් පෞද්ගලිකාංශයේ ආයෝජන අඩුයි. රජයේ මූල්‍ය වෙළඳපළෙන් ණය ලබා ගැනීම තුලින් පෞද්ගලිකාංශයේ ආයෝජන අඩුයි. right. දෙවෙනි එක ලියන්න. ණය සඳහා අංක 2 ණය සඳහා ඉල්ලුම වැඩි වී ණය පොලි අනුපාතය ඉහළ යාම. ණය සඳහා ඉල්ලුම වැඩි වී ණය පොලි අනුපාතය ඉහළ යාම. ණය සඳහා ඉල්ලුම වැඩි වී ණය පොලි අනුපාතය ඉහළ යාම. ණය පොලි අනුපාතය ඉහළ යාම. අපගොක්ටේ D කියන්නේ ණය ඉල්ලුම. මේ ස්කියුවේ ණය සැපය. ණය ඉල්ලුමයි ණය සැපයුමයි තුලනය වෙලා තීරණය වුණා පුතේ මොකක්ද? පොලි අනුපාතය. ණය ඉල්ලුමයි ණය සැපයුමයි තුලනය වෙලා තීරණය වුණා මොකක්ද? පොලි අනුපාතය. හරිද? දැන් පුතේ ආණ්ඩුවක් බැහැලා ණය ඉල්ලද්දී හරිද? ආණ්ඩුවක් බැහැලා ණය ඉල්ලද්දී ණය ඉල්ලුම වැඩි වෙනවා. ණය ඉල්ලුම වැඩි වෙලා පොලි අනුපාතය ඉහළ යනවා. පොලි අනුපාතය ඉහළ. ණය ඉල්ලුම වැඩි වෙලා මොකද ඉහළ යන්නේ? පොලි අනුපාතය ඉහළ යනවා. පොලි අනුපාතය වැඩි වෙච්ච ගමන් පුතා දන්නවා ආයෝජන අධෛර්යමත් වෙනවා. තුන්වෙනි එක ලියන්න පුතේ. නව ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම නිසා ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම නිසා ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම නිසා අයවැය මත ඇති කරන පීඩනය ඉහළ යාම. 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 ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම නිසා අයවැය මත ඇති කරන පීඩනය ඉහළ යාම. පුතේ මේ ණය සේවා කරන ගෙවීම් වැඩි වෙන්න මොකද වෙන්නේ? අයවැය මත පීඩනය. මං කියවනේ ණය සේවා කරන ගෙවීම් 13.5යි. ආණ්ඩුවේ ආදායම 12.6යි. 1.1ක් සල්ලි හොයන්න ඕන මොකටද? ගණිපු ණය වලට ගෙවන්න. තේරුණා කියන එකනේ. right. ඊළඟ මුද්‍රිත අකුරු දෙනවා. ණය සේවා කරන ගෙවීම් ඉහළ යාම නිසා ගෙවුණු ශේෂය මත වන පීඩනය. පුතේ මේ ණය පොලිය වාරිකය විදියට අපේ රටේ මුදල් විදේශවලට විශාල වශයෙන් ඇදලා යනවා. බලන්න. අපේ රටේ මුදල් ණය සේවා කරන ගෙවීම් වශයෙන් විශාල වශයෙන් විදේශවලට ඇදලා යනවා. විශාල වශයෙන් විදේශවලට ඇදලා යනවා. එම විශාල වශයෙන් විදේශවලට ඇදලා යද්දී පුතේ මේ බලන්න. අපේ රටෙන් ඩොලර් විශාල වශයෙන් පිට වෙනවා. එතකොට පුතේ රට ඇතුලේ ඩොලර් හිගයන් නිර්මාණය වෙනවා. ඩොලර් හිග වෙනවා. ගෙවුම් ශේෂය විකෘති වෙනවා. අහිතකර ලෙස බලපාන. ඊළඟ දින පුතේ
රාජ්‍ය ණය මට්ටම ඉහළ යාම මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර ආර්ථික බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට හැකියාව අඩුයි. පුතේ ණයකාරයෙකුට කම්පන වලට ඔරොත්තු දෙන්න. දැන් මේ අධික ණය බරක් තියාගෙන කොරෝනා වසංගතය වගේ අර්බුදවලට මුහුණ දෙන්න ගියාම හරිම අසීරුයි. බාහිර කම්පන වලට ඔරොත්තු දෙන්නේ. ඊළඟ රාජ්‍ය ණය වශයෙන් ලබා ගන්නා අරමුදල් සංවර්ධන කටයුතු වෙනුවෙන් නොයේදී පාරිභෝජන අවස්ථාවන යෙදුවේ නම් එමගින් අනාගත නිෂ්පාදන ශක්තිය වැඩි නොවන නිසා අනාගත පරපුර බරක් වේ. අපි අනාගත පරපුර දායාද කරන හෙට උපදින දරුවන්ට බිලියන 13ක ණය දායාද කළා තියෙනවා. පැහැදිලිද? අනිත් එක පුතේ අපේ රටේ වුණේ පළක් නැති තේරුමක් නැති සංවර්ධන ව්‍යාපෘති. නෙළුම් කුළුණ කිව්වත් MIRC කිව්වත් නේද අපිට ඕන තරම් කියන්න පුළුවන්. පළක් නැති ආයෝජනවල අපි නිරත වුණා. පළක් නැති ආයෝජන. සමහර රට කාපට් දාලා මහා සුපිරි පාරවල් හදලා තියෙනවා. වාහනයක් විනාඩි 5කට වාහනය යන්නේ. අපරාධ පුතේ. තේරුණාද? තුර මේ සැබෑ අවශ්‍යතාවන් හඳුනා ගන්න නැතුව අනවශ්‍ය වියදම් වලටයි සල්ලි යට කරලා තියෙන්නේ. ඒව පුතේ අපේ රට අධික ණයබර විතර ඒවා ආදායමක් නේ අපරාධය. ඊළඟ දැඩි කොන්දේසියට ණය ලබා ගන්නා විට ණය ලබා ගන්නා රටේ ස්වාධීනත්වයට බලපෑම් ඇති වීම. පුතේ ණය හිමිය ආවම ණය ගැතියාට අභිමානයක් නෑ. දැන් අපිට ණය දීපු රටවල් සංවිධාන අපිට විවිධ බලපෑම් කරනවා. උඹලා රටේ කොටස් විකුණපන්න. මේ කිවිසුම් ගහපල්. එහෙම කියලා පුතේ අපිට බලපෑම් කරමින් ඉන්නවා. ඒ වෙන කිසිවක් නෙවෙයි රාජ්‍ය ණය බර ඉහළ යාම. ඊළඟ ණය පාශයකට හසුවීම මම පුතට කියලා දීලා තියෙනවා. ගනිපු ණය ගෙවන්න නැවත ණය ගන්න, ඒ ණය ගෙවන්න නැවත ණය ගන්නවා. ණය උගුලකට අපි හවුවෙලයි ඉන්නේ. පැහැදිලිද? ඔය අපි කතා කළේ ණය බර ඉහළ යාමේ ප්‍රතිවිපාක. ඊට පස්සේ පුතේ ඔන්න තියෙනවා ලංකාවේ රාජ්‍ය ණයෙහි මෑත කාලීන ප්‍රවණතා. ඊතර වරහන් ඇතුළේ යන්න අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. අනිවාර්යෙන් ඉලක්කම් ටික කටපාඩම් කරගන්න. රාජ්‍ය ණයෙහි මෑත කාලීන ප්‍රවණතා කියලා තියෙනවා. ඊතර යන්න අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. රාජ්‍ය ණයෙහි මෑත කාලීන ප්‍රවණතාව අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. බලන්න 2015 එතන පුතේ හයිලයිට් කරන්න මුළු රාජ්‍ය ණය කියන එක තමයි අත්‍යවශ්‍යයි. 2015 රාජ්‍ය ණය කියන 78.5. 2016 1.1 4.5 8.8යි 9යි 79. ප්‍රාදාගෙන 2016 79.0යි 79යි 2017 77.9යි 2018 83.7යි 2019 86.8යි. මේක නම් පුතේ අනිවාර්යෙන්ම කටපාඩම් කරන්න. අනිවාර්යෙන් කටපාඩම් කරන්න. කේවල රාජ්‍ය ණයවල තවන්තාව. මොකද්ද පුතේ අපිට දකින්න තියෙන ප්‍රවණතාව? එන්න ණය බර වැඩි වෙනවා. එන්න ණය බර වැඩි වෙනවා. එහෙනම් ඔන්න ප්‍රවණතාව මොකද පුතේ? එන්න රාජ්‍ය ණය බර වැඩි වෙනවා. බලන්න යටින් වාක්‍ය උත් වෙන හයිලයිට් කරන්න. මුළු රාජ්‍ය ණය දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලසිය යුතු වැඩිවීමක් පෙන්눔 කරයි. එනම් පුතේ එන්නම මගේ රටේ ඔබ රටේ ණය බර වැඩි වෙමින් තියෙනවා. ණය බර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා. හරිද? රයිට් ඔන්න පුතේ ඊට පස්සේ වැදගත්කම පොඩක් අඩු කතාවක් අපි කියන්න යන්නේ. සටහන්. ඊට පස්සේ විශේෂ සටහන් තියෙනවා ස්පෙෂල් නෝට්ස් කියලා. ඒවයි තියෙනව කියව ගන්න. ඍජු බදු, වක්‍ර බදු වල වාසි නෝට් කියව ගන්න.
ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාධිකාර රාජ්‍ය මූල්‍ය අවකාශයේ කියව ගන්න. රාජ්‍ය මූල්‍ය විනය කියව ගන්න. එන්න පුතේ 113 පිටුවට අන්න එතන තියෙන කරුණු ටිකක් අපි සාකච්ඡා කරන වැදගත්. අනිත් ඒවා කියවලා තේරුම් ගන්න පුළුවන්. වැදගත්කම අඩුයි. හැබැයි කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට තියෙනවා. වැදගත්කම අඩුයි පුතේ. පොඩ්ඩක් එකපාරක් දෙපාරක් කියව ගන්න. විභාගයට අහලා නැහැ. නිකන් අපි දාලා තියෙන්නේ. එන්න පුතේ 113 වෙනි පිටුවට අතුරු සම්මත ගිණුම ළඟ අපි බැලෙන් තව දාලා. අතුරු සම්මත ගිණුම. ඔතෙන් පුතේ රත් බැලෙන් තව දාලා. අතුරු සම්මත ගිණුම. අතුරු සම්මත ගිණුම. ලස්සන රත් බැලෙන් තව දාලා මොකද්ද? අතුරු සම්මත ගිණුම. 113 පිටු. හොඳයි. අතුරු සම්මත ගිණුමක් කියන්නේ මේකයි පුතේ. යම් කිසි වසරකට අදාළව අයරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගන්න බැරි නම් යම් කිසි වර්ෂයක හරිද? යම් කිසි වර්ෂයක මොකක් හරි හේතුවක් නිසා හිතන්න මෙහෙම 2022 අවුරුද්දේ අයවැය නේ 1/1/12/31 අයවැය හරිනම් 2021 නොවැම්බර් මාසය තුල නොවැම්බර් දෙසැම්බර් මාස වෙනකොට කියවලා සම්මත කරගන්න ඕන. කියවලා සම්මත කරගන්න. හැබැයි අපි හිතුව මෙහෙම නොවැම්බර් වෙද්දි මොකක් හරි ප්‍රශ්නයක්. ස්වාභාවික විවසනය. නැත්තම් පාර්ලිමේන්තු ඡන්දයක් හැදවලා පාර්ලිමේන්තු විසිරවල. කොරෝනා වසංගතය වගේ තත්ත්වයක් දැක්ක පහුගිය කාලේ. අන්න ඒ වගේ සිද්ධියක් ඇති වෙලා පුතේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි නම් අන්න ඒ වගේ සිද්ධියක් ඇති වෙලා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි නම් අන්න එහෙම අවස්ථාවලදී පුතේ අයවැයක් ඉදිරිපත් කරන තුරු රජයේ වියදම් පියවා ගන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න පාවිච්චි කරන ගිණුමට කියනවා පුතේ නමක් අතුරු සම්මත ගිණුම. මොකද කියන්නේ? අතුරු සම්පත ගිණුම. මොකද කියන්නේ? ඉදිරි වර්ෂයක් සඳහා අයවැය සම්මත කර ගැනීමට නොහැකි අවස්ථාවක අයවැයක් ඉදිරි සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා තෙක් රජයේ වියදම් පියවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්න සකස් කරන ලේඛනය තමයි පුතේ අතුරු සම්මත ගිණුම කියන්නේ. කියමු. අතුරු සම්මත ගිණුමක් තුල අන්තර්ගත වන්නේ වැය යෝජනා පමණයි. හයිලයිට් කරන්න. අතුරු සම්මත ගිණුමක් තුල ඇතුළත් වන්නේ වැය යෝජනා වියදම් නේද? මොකද කිව්වේ? අතුරු සම්මත ගිණුමක් තුල අන්තර්ගත වෙන්නේ වැය යෝජනා පමණයි. ලස්සන හයිලයිට් කරන්න. වැය යෝජනා පමණයි. වියදම් විතරයි. අතුරු සම්මත ගිණුමක තියෙන්නේ මොනවා විතරයිද? වියදම් විතරයි. වියදම්. වැය යෝජනා පමණයි. කිසියම් අනපේක්ෂිත සිදුවීමක් හයිලයිට් කරන්න අනපේක්ෂිත සිදුවීම් කියන දැක්ද? ස්වාභාවික වූ සිවිල් අරගල මැතිවරණ යනාදී නිසා විසර්ජන පනත නියමිත දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වන අවස්ථාවක එය සම්මත කර ගන්නා තෙක් ඉදිරි කාලය සඳහා බොහෝ විට මාස 3-4 කාලයක් සඳහා ඒ අමාත්‍ය මංශවකින් දැරිය යුතු වියදම් රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් යොදා ගනී. නිදහසින් පසු මේ දක්වා අතුරු සම්මත ගිණුම 11ක් ඉදිරි සම්මත විය.
එහෙනම් මොකක්ද පුතේ අතුරු සම්මත කිරීම කියන්නේ? අයවැයක් කියවලා සම්මත කරගන්න බැරි තත්ත්වයක් රට ඇතුලේ උදා වෙලා තියෙනවා නම් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නා තෙක් මහා භාණ්ඩාගාරයෙන් ඒකාබද්ධ අරමුදලින් මුදල් අරගෙන අමාත්‍යාංශවල වියදම් පියවා ගන්න සකස් කරන ලේඛනය තමයි මේ. ආයි බලන්න මුලින්ම කියවන්න. අතුරු සම්මත කිරීමක් තුළ අන්තර්ගත වන්නේ වැය යෝජනා පමණයි. පුතේ වියදම් යෝජනා විතරයි තියෙන්නේ. ආදායම් ගැන අමුතුවෙන් සම්මත කිරීමක් මුකුත් වෙන්නේ නැහැ. කිසියම් අනපේක්ෂිත සිදුවීමක් මොනවද අනපේක්ෂිත සිදුවීම් කිව්වේ? ස්වාභාවික උදුරු සිවිල් අරගල මැතිවරණ මේ වගේ වසංගත කොවිඩ් වගේ නිසා විසර්ජන පනත නියමිත කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වන අවස්ථාවක්. එය සම්මත කරගන්නා තෙක් ඉදිරි කාලය සඳහා බොහෝ විට මාස 3-4 කාලයක් ඡේදයක් අමාත්‍යාංශයෙන් දැරිය යුතු වියදම් ඒකාබද්ධ අරමුදලින් වෙන් කර ගැනීම සඳහා අතුරු සම්මත කිරීමක් යොදා ගනිමු. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව අතුරු සම්මත කිරීම 11ක් සම්මත වී ඇත. උදාහරණයක් 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වූ නිසාවෙන් ඒ වන විට බලයේ සිටි යහපාලන ආණ්ඩුව 2020 වර්ෂයේ අයවැයක් සම්මත නොකළේ. බලයට පත් වූ ජනාධිපති 2020 වර්ෂයේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා 2020 මාසයේදී මැතිවරණ පවත්වා නවරජයක් පිහිටුවේ. අන්න පුතේ අයවැයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වාතාවරණයක් රට ඇතුලේ තියෙනවා නම් ගේන්නේ මොකද්ද? අතුරු සම්මත ගිණුම. ගේන්නේ මොකද්ද? අතුරු සම්මත ගිණුම. හරිද? එහෙනම් මොකද්ද අතුරු සම්මත ගිණුම කියන්නේ? අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නොහැකියාවක් පවතින අවස්ථාවලදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා තෙක් රජයේ වියදම් පියව ගන්න සල්ලි ගන්න එක. වැය ඇස්තමේන්තු විතරයි තියෙන විදිහ ආදායම් ගැන සටහනක් වෙන්නේ නැහැ. හොඳයි. අපිට ඊට බලමු පුතේ තවත් අතුරු අයවැයක් කියන්නේ මොකක්ද? පුතේ අතුරු අයවැයක් කියන්නේ මෙන්න මේ. අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගෙන ඉන්න අවස්ථාවක නව ආණ්ඩුවක් බලයට පත් වුණොත් ඒ නව ආණ්ඩුව අර පෙර පැවති ආණ්ඩුවේ අයවැය ඉදිරියට පවත්වාගෙන යන්න අකමැති වෙන අවස්ථාවක්. අන්න පුතේ අර සම්මත කරගත්ත අයවැය ලේඛනයට සංශෝධන ඇතුළත් කරලා අලුතෙන් සම්මත කරගෙන පවත්වගෙන යනවා නම් අපි ඒකට නමක් කියමු මොකද්ද? අතුරු අයවැය. නිර්වචන කියවන්න. අතුරු අයවැයක් යනු වැය යෝජනා පමණක් නොව අය යෝජනාද ඇතුළත් සම්පූර්ණ අයවැය ලේඛනය. හැබැයි අතුරු සම්මත ගිණුම තිබුණේ වැය යෝජනා විතරයි. අතුරු සම්මත ගිණුම තිබුණේ වැය යෝජනා විතරයි. මේකේ පුතේ අයවැය කියන දෙකම තියෙනවා. මේකේ අයවැය දෙකම තියෙනවා. එහෙනම් බලන්න පුතේ හොඳට අතුරු අයවැයක් කියන්නේ මේකයි. බලන්න හොඳට. අතුරු අයවැයක් කියන වැය යෝජනා පමණක් නොව අය යෝජනාද ඇතුළත් සම්පූර්ණ අයවැයකි. එය අතුරු අයවැයක් ලෙස හඳුන්වන්නේ එක් ආණ්ඩුවක් බලයට පත්ව සිටියේදී ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත කරගෙන තිබියදී ඊට පසුව බලයට පත්වන ආණ්ඩුවක් තමන්ට අවශ්‍ය සංශෝධන ඇතුළත් කොට නව අයවැයක් නැවත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමයි. එකම වර්ෂයක අයවැය දෙකක්. මේ බලන්න හොඳ උදාහරණයක්. 2015 ජනවාරි 9 නව ආණ්ඩුව. එතකොට 2015ට අන්න අයවැය සම්මත කරගත්තා. 2015ට අයවැය සම්මත කරගෙන ඉන්න වෙලාවක 2015 ජනවාරි 9 අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණා. ඒතර අලුතෙන් පත් වෙච්ච ආණ්ඩුව පැවති රජයේ සම්මත කරගත් අයවැය ඉස්සරහට ගෙනියන්න කැමති වුණේ.
ඒ අනුව පුතේ 2015 මාර්තු මාසේ මේ අයවැය සංශෝධනයන්ට ලක් කළා මොන අයවැයද ඉදිරිපත් කළේ අතුරු අයවැයක් ඉදිරිපත් කළා. අන්න කතාව. 2015 අයවැය අවුරුද්දට අයවැයක් සම්මත කරගෙන ඉදී. අයවැයක් සම්මත කරගෙන ඉන්න වෙලාවක පුතේ ඒ අයවැයක් සම්මත කරගන්න ඉන්න වෙලාවක අලුතෙන් ආණ්ඩුවක් පත් වෙනවා. අලුතෙන් පත් වෙච්ච ආණ්ඩුව පුතේ මේ තිබිච්ච අයවැය ඉස්සරහට අරගෙන යන්න සූදානමක් කැමැත්තක් නැහැ. ඒ වගේ වෙලාවක පුතේ දැන් ජනවාරි 9 පත් වෙච්ච ආණ්ඩුව කලින් ආණ්ඩුව පත් කරගත්ත මේ අයවැය සම්මත කරගත්ත අයවැය ඉස්සරහට ගෙනියන්න කැමති නැහැ. අන්න පුතේ අන්න ඒ අයවැය සම්මත කළා ඉදිරියට ඒ අයවැයට සංශෝධන ගෙනල්ලා නැවත සම්මත කරගෙන යනවා නම් ඒකට කියනවා මොන අයවැයද පුතේ? අතුරු අයවැයක්. කියවන්න හොඳද? අතුරු අයවැයක් කියන වැය යෝජනා පමණක් නොව අයෝජනාද ඇතුළත් අයවැය ලේඛනයකි. එය අතුරු අයවැයක් ලෙස හඳුන්වන්නේ එක් ආණ්ඩුවක් බලයට පත්ව සිටියේදී ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත වී තිබියදී ඊට පසුව බලයට පත්වන ආණ්ඩුවක් Tamanට අවශ්‍ය සංශෝධන ඇතුළත් කොට අයවැය ලේඛනයක් නැවත ඉදිරිපත් කිරීමයි. මේකෙන් පුතේ 2015 අවුරුද්දට අයවැය දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. අවසාන කොටස පුතේ පරිපූරක වැය ඇස්තමේන්තුව. පරිපූරක වැය ඇස්තමේන්තුව. තව කොටසක් අහුවෙනවා පුතේ කෑල්ල මොකක්ද? පරිපූරක වැය ඇස්තමේන්තුව. පරිපූරක වැය ඇස්තමේන්තුව. පුතේ පරිපූරක වැය ඇස්තමේන්තුව කියන්නේ අයවැය මගින් යම්කිසි අමාත්‍යංශයකට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන අවස්ථාවල අයවැය මගින් යම්කිසි අමාත්‍යංශයකට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන අවස්ථාවක තවදුරටත් සල්ලි ටිකක් ගන්න සම්මත කරගන්න වැයස්තමේන්තුවට කියනවා පුතේ පරිපූරක වැයස්තමේන්තුව. මේක පුතේ ඉදිරිපත් කරන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා. එහෙනම් අතුරු සම්මේ පරිපූර්ණ වැයස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ කවුද? අදාළ විෂය භාර අමාත්‍ය. එහෙනම් කියන මෙන්න මෙහෙම. කිසියම් වර්ෂයක් සඳහා විසර්ජන පනත සම්මත කරගත්තාට පසුව කිසියම් අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට හෝ විසර්ජන පනතෙන් වෙන් කරගත් මුදල් ප්‍රමාණයට අමතරව අතිරේක මුදලක් highlight කරන්නේ අතිරේක මුදලක් වැය කිරීමට අවශ්‍ය වේ නම් එම අතිරේක මුදල් ප්‍රමාණය ඒකාබද්ධ අරමුදලින් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වැය ශීර්ෂය පරිපූර්ණක ඇස්තමේන්තුවයි. අන්න වෙන් කරපු සල්ලි ටික මදි නම් තව සල්ලි ටිකක් ගන්න. අදාළ විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලේඛනයේ පරිපූර්ණක වැය ඇස්තමේන්තුව. ඔන්න පුතේ සියල් සපිරිව අවසන් කරා රාජ්‍ය පොදු ආර්ථිකය. ඔය අමතර රාජ්‍ය ණය තිරසාරභාවය අයවැය යෝජනා ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම දල වශයෙන් පොඩ්ඩක් බලා ගන්න. ඒවා වැදගත්කම ඉතාම අඩුයි. හරි එහෙනම් පුතේ ඔය විදිහට අපි අවසන් කරනවා රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩම් 1. ආයුබෝවන්. තෙරුවන් සරණයි.